ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමයෙන් දකිමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. රුවන්වැල්ල මාගම්මන ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ විවෘත වූ අභිනව ධාතු මන්දිරය. කොවිඩ් වෛරසයෙන් පසු 6 සිට 9 දක්වා සිසුන්ට විවෘත වන පාසල්. බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීම නොවැම්බර් 28. ගවයන් වෙනුවෙන් ඉන්දියාවේ ආරම්භ ගිලන් රථ සේවාව. රුවන්වැල්ල මාගම්මන ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් නිදි කළ දෙමහල් ධාතු මන්දිරය ඉකුද්දා විවෘත කෙරුණා. ශ්‍රී සුගතාරාමාධිපති පූජ්‍යපාද බොරලංකඩ වංශරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත සැදැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ධාතු මන්දිරය ඉදි කර තිබෙනවා. සංඝරත්නය ප්‍රමුඛ කරගනිමින් ධාතු මන්දිරය විවෘත කෙරුණා. කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුගතව ප්‍රදේශයේ සදහැවතුන් පිරිසක් පුණ්‍යෝත්සවය සමගින් එක්ව සිටියා. COVID-19 වෛරසයේ පැතිර යාමේ අවදානමත් සමග සෞඛ්‍ය උපදෙස් මත දීර්ඝ කාලයක් වසා දෙමු පාසල්වල අධ්‍යයන කටයුතු ක්‍රමක්‍රමයෙන් ආරම්භ කිරීමට සමගාමීව 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුවම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කරනු ඇති. මෙවන් වාතාවරණයක් හමුවේ කොවිඩ් ආසාදිතයන්ගේ යම් වර්ධනයක් පෙන්නුම් කරමින් අඛණ්ඩව දින 10කට අධික කාලයක් දෛනික ආසාදිතයන් 700 සීමාව ඉක්මවා ගොස් මෙරටින් වාර්තා වුණා. තවත් COVID-19 ආසාදිතයන් 725 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනීමත් සමග අඛණ්ඩව දින 10කට අධික කාලයක් දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 700 සීමා ඉක්මවා ගොස් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,55,929ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් ආසාදිතයන් 5,26,353 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයන් 15,468 දෙනෙකු සක්‍රිය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ තහවුරු කළ නව කොවිඩ් ආසාදිත මරණ 22ත් සමග මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,108ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතර කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ බස්නාහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මෙම මාස අවසන් සතියේ ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. මහජන ආරක්ෂක කමිටුව හරහා මෙම දැනුවත් කිරීම සිදු කරන බවයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිශපන්ත තෙන්නකෝන් මහතා සඳහන් කළේ. මෙවන් පසුබිමක් තුළ 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යාපන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දීර්ඝ කාලයක් එම පන්ති කාමර වසා තබා තිබූ නිසා පන්ති කාමරවල අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා දෙමාපියන් විසින් එම පන්ති කාමර සුද්ධ පවිත්‍ර කරන ආකාරයක් අප කැමරාවේ සටහන් වුණා. මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් කුඩා දරුවන්ගේ මානසිකත්වය ඉතාමත් දුර්වල තත්වයකට පත්ව ව්‍යාකුල තත්වයකට පත්ව ඇති බව ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජයසූරිය මහතා පවසනවා. වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දරුවන් නිවසට කොටු කර තැබීම තුළින් මේ තත්වය තවත් උත්සන්න විය හැකි බවයි. අපි දැක්කා පසුගිය වසරක පමණ කාලයක සිට නොයෙක් වර අපගේ විශේෂයෙන්ම ළමා මානසික රෝග ඒකකය සඳහා දරුවන් වාර්තා වෙනවා. මේ දරුවන්ගේ මානසිකත්වය වෙනත් වර්ෂවලට හා සසඳා බැලීමේදී යම්කිසි වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. මීට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ දරුවන් නිවෙස් වලට හිර වෙලා කොටු වෙලා තනි වෙලා නිවෙස් වල ඉන්න නිසා තමයි මේ මානසිකත්වය වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි හිට දිනේදී ඉතා විශාල වශයෙන් මේ පාසල් විවෘත කිරීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ සඳහා රටේ ජනතාවගේ සහාය දෙමාපියන්ගේ සහාය අපිට ලබා දෙන්න ඕන.
මේ අතර කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත සම්පූර්ණ කළ පුද්ගලයන්ට උණ හෙම්බිරිස්සාව හා ඇඟපත වේදනාවක් පමණක් ඇති වන බවත් එම අයගෙන් අනිත් පුද්ගලයන්ට වෛරසය පැතිරීම සිදුවන බැවින් සෞඛ්‍ය නිරෝධායන නීති නිසියාකාරව අනුගමනය කරන ලෙස ඖෂධ නිෂ්පාදන සැපීම හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලැබී ඇති උපදෙස්වලට අනුව එළඹෙන නොවැම්බර් මාස 28 වනදා බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාර්යපෙරම මහතා විසින් මධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උපුටා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් COVID-19 ව්‍යාප්තිය වළකමින් පොදු මහජන හා වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳව උපදෙස් සංග්‍රහයේ ඉරිදා දහම් පාසල් වලට අදාළ මාර්ගෝපදේශයන්ට හා රටේ තත්ත්වයට අනුකූලව වරින් වර යාවත්කාලින කරන ලද උපදේශයන්ට අනුගත වෙමින් බෞද්ධ පාසල් නැවත ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මා වෙත දන්වා ඇත. දහම් පාසල් ප්‍රධානීන් ගුරු බවතුන් දෙමාපියන් හා අනෙකුත් අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර පූර්ව සූදානම් කිරීම කටයුතු සංවිධාන කරන ලෙසත් සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමනය කරමින් 2021 නොවැම්බර් මාස 28 වන දින බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු සිදු කරන ලෙසත් කාරුණිකව දන්වමි. සුනන්ද කාර්යපෙරම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් උපුටා ගැනීම අවසන්. රත්නපුර දිස්ත්‍රික්කයේ යූත් හාට් සංවිධානය විසින් බලංගොඩ විකිලිය නාරද විද්‍යාලයේ සිසු දරුදරියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ ප්‍රජාසත්කාරක වැඩසටහනක් අද ක්‍රියාත්මක කළා. බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ පූජ්‍යපාද ඉබුල්පේ විජිතවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සම්බන්ධීකරණය මතයි වැඩසටහන සංවිධානය කර තිබුණේ. බලංගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත ජයකොඩි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. දොඩම්ගොඩ සපුගහවත්ත පිච්චමල් සේනාසනේ වාර්ෂික කර්ණ පුණ්‍යෝත්සවය ඉකුත්දා පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ පයාගල ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පූජ්‍යපාද තෙබෝන පේමින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිච්චමල් සේනාසනාධිපති පූජ්‍යපාද දොරවක සුසීම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය පරිදි පුණ්‍යෝත්සවය සංවිධානය කොට තිබුණා. කඳුපොට ශ්‍රී අභිනවාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය ඉකුත්දා නිමාවට පත් වුණා. පුණ්‍යෝත්සවය පැවැත්වුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවයි. භික්ෂුන් වහන්සේ 15 නමක් මෙවර අභිනවාරාමේදී වස්සසා වැඩ සිටියා. උන්වහන්සේලා වෙත කඨින චිවරේ පූජා කොට 50 නමක් වැඩම කර සිටි සංඝරත්නයේ විශේෂී සංඝගත දක්ෂිනාවක්ද මෙහිදී පිරිනැමුණා. විවිධ වූ රෝගාබාධයන්ට ලක්වන ගවයන්ට ප්‍රතිකාර කිරීමට නව ගිලන් රථ සේවාවක් ස්ථාපනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඒ පිළිබඳව දකිමු අද විදෙස් පුවත් තුළින්. අතීතයේ සිට ඉන්දියානුවන් ගවයා දේවත්වයෙන් සලකන අතර ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්ත රජය සහ ප්‍රාන්ත කෘෂිකර්ම අමාත්‍යංශයේක්ව හදිසි රෝගාබාධයන්ට ලක්වන ගවයන්ට කඩිනමෙන් ප්‍රතිකාර කිරීමට ගවයන් සඳහාම වෙන් වූ විශේෂ ගිලන් රථ සේවාවක් හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. මෙම විශේෂ ගිලන් රථ සේවාව හා සම්බන්ධ වීම උදෙසා හදිසි දුරකථන අංකයක්ද හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර පශු වෛද්‍යවරුන්ගෙන් සහ සහායකයන්ගෙන් සමන්විත ගිලන් රථ 515ක් ප්‍රතිකාර කිරීමට සූදානම් කිරීමටද ප්‍රාන්ත පාලනය කටයුතු යොදා ඇත.
ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක් විය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.